දෙවෙනි එකකේ තවත් කොටසක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ සෛලීය ශ්වසනය. ශ්වසනය කියන වචනේ ඇහෙද්දීම ඔයගලන්ට මතක් වෙන්නේ පුතේ පෙනහළු, ආශ්වාස, ප්‍රාශ්වාස ඔය වගේ දේවල් ගැන. නමුත් මෙහිදී අපි කතා කරන්නේ ඒ ශ්වසනය ගැන නෙවෙයි. සෛලයක් තුල සිදුවන කාබනික ආහාරයක් ඔක්සිකරණය මගින් ATP සංශ්ලේෂණය වන ක්‍රියාවලිය ගැන. අපි ඒකට කියනවා සෛලීය ශ්වසනයක් කියලා. මෙතෙන්දී ශ්වසන ආකාර තුනක් තියෙනවා. අර මම ඊට පෙර කතා කරපු පෙනහළු ඒ වගේම ගර්ථ ආශ්‍රිතව සිදුවෙන ශ්වසනයන් තියෙනවා. බාහිර ශ්වසනයක්, අභ්‍යන්තර ශ්වසනයක්, සෛලීය ශ්වසනයක් කියන ශ්වසන ආකාර තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකෙදී බාහිර ශ්වසනයක් කියලා කියන්නේ බාහිර වායුගෝලයේ එහෙම නැත්නම් ජීවියෙකු ජීවත් වන පරිසරයේ සිට ඔක්සිජන් ශ්වසන පෘෂ්ඨයක් හරහා ශ්වසන මාධ්‍යයක් එහෙම නැත්නම් රුධිරය තුළට මේ ඔක්සිජන් ඇතුළු වීමේ ක්‍රියාවලිය. අපේ නම් බාහිර වායුගෝලයේ තියෙන ඔක්සිජන් ගර්ථ බිත්ති කියන ශ්වසන පෘෂ්ඨය හරහා රුධිර සංසරණයට ඇතුළු වෙනවා. මේක තමයි බාහිර ශ්වසනයක් කියලා කිව්වේ. එහෙනම් මොකද්ද මේ අභ්‍යන්තර ශ්වසනයක් කියලා කියන්නේ? අභ්‍යන්තර ශ්වසනයක් කියන්නේ මේ රුධිරයට ඇතුළු වෙන ඔක්සිජන් ටික රුධිරය ඔස්සේ පරිවහණය වෙලා අවශ්‍ය සෛල කටක තුළට ඇතුළු වීමේ ක්‍රියාවලිය. රුධිරයේ සිට මේ ඔක්සිජන් සෛල හා පටක වෙතට ඇතුළු වීමේ ක්‍රියාවලිය තමයි අභ්‍යන්තර ශ්වසනයක් කියලා කියන්නේ. අපේ නම් එහිදී හිමොග්ලොබින් මගින් ඔක්සි හිමොග්ලොබින් ලෙස මේ රුධිරය ඔස්සේ ඒ ඔක්සිජන් ටික අවශ්‍ය සෛල හා පටක කරා පරිවහණය කරනක් සිදු කරනවා. තුන්වෙනි ආකාරය තමයි සෛලීය ශ්වසනය. දැන් මේ ඔක්සිජන් ටික අවශ්‍ය සෛල හා පටක වලට ලබා දුන්නා. මේ සෛල හා පටක වලදී ඔක්සිජන් මගින් එහි ඇති කාබනික ආහාර, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ වගේ ඒවා පියවරෙන් පියවර ඔක්සිකරණය කරලා මේ ඔක්සිකරණ ක්‍රියාවලියට එන්සයිමත් උපයෝගී වෙනවා. එන්සයිම උත්ප්‍රේරණයක් යටතේ මේ සංකීර්ණ කාබනික ආහාර පියවරෙන් පියවර ඔක්සිකරණය කරලා ඒ කාබනික ආහාරයේ බන්ධනවල තිබුණු රසායනික ශක්තිය බිඳහෙළලා ATP වල රසායනික ශක්තිය ලෙස තිර කිරීමක් කරනවා නම් අපි ඒකට කියන්නේ සෛලීය ශ්වසනයක් කියලා. එහෙනම් මේ සෛලීය ශ්වසනය කා තුලද සිද්ධ වෙන්නේ? සෛලීය ශ්වසනය සිද්ධ වෙන්නේ සජීවී සෛල තුලදී. එහෙම නැතුව අජීවී සෛල තුල ශ්වසනය සෛලීය ශ්වසනය සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සෛලම් වාහිනී ඒකක, සෛලමීය වාහකාභ පරිණත වෙද්දී අජීවී බවට පත් වෙනවා. වල්ක සෛල, ඒ වගේම දෘಢස්තර තන්තු මේ වගේ ඒවා අජීවී සෛල. එනයි වෙනි සෛල තුල මේ ශ්වසනයක් සිද්ධ වෙන්නේ නැහැ. සෛලීය ශ්වසනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ මම මුලදීත් කිව්වා මේවා සිද්ධ වෙන්නේ එන්සයිම් උත්ප්‍රේරණයක් යටතේදී කියලා. එහෙනම් අපිට මේක සඳහා සෛලීය ශ්වසනය සඳහා නිර්වචනයක් බලන්න මේ විදිහට ගොඩනගන්න පුළුවන්. සජීවී සෛලය තුලදී එන්සයිම් උත්ප්‍රේරණය මගින් කාබෝහයිඩ්‍රේට් වැනි සංකීර්ණ කාබනික සංයෝග පියවරෙන් පියවර ඔක්සිකරණය කර ඒවායේ තැන්පත් ඇති රසායනික ශක්තිය නිදහස් කර ජෛව ක්‍රියාවන්ට ප්‍රයෝජනයට ගත හැකි ෂණික ශක්ති ප්‍රභවයක් වන ATP තුල රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන අපවෘත්තීය වර්ගයේ පරිවෘත්තීය ක්‍රියාවලිය. එහෙනම් මේක ක්‍රියාවලිය. තනි පියවරකින් සිදුවෙන එකක් නෙමෙයි අද අපි ඉගෙන ගන්නවා. පියවර කිහිපයක් ඔස්සේ සිදුවෙන ක්‍රියාවලියක් කියලා. එහෙනම් මේ අර්ථ දැක්වීම තුළ මේ කතා කරන වචන ටික තියෙනවා. සජීවී සෛල තුලදී ඒ විතරක් නෙවෙයි එන්සයිම් උත්ප්‍රේරණය යටතේ සිදුවෙන ක්‍රියාවලිය. මොකද්ද වෙන්නේ එන්සයිම් උත්ප්‍රේරණය යටතේ? සංකීර්ණ කාබනික සංයෝගවල
තියෙන රසායනික ශක්තිය පියවරෙන් පියවර ඔක්සිකරණය මගින් නිදහස් වෙද්දී ඒ මගින් ATP වල රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා. අපි දන්නවා මෙතෙන්දී බිඳහෙලීමේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. එවැනි ප්‍රතික්‍රියාවලට අපි කිව්වේ මොනවා කියලාද? අපවෘත්තීය. එන අපවෘත්තීය වර්ගයේ පරිවෘත්තීය ක්‍රියාවලියක් තමයි මේ සෛලීය ශ්වසනය තුළදී සිද්ධ වෙන්නේ. බලන්න ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් දන්න සමීකරණයක් මේක. ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් අණු 6ක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්, ජල අණු 6ක්, ඒ වගේම ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේක තමයි ශ්වසනය කියලා කියද්දිම අපි ලියන සමීකරණ. මෙතෙන්දී මේ ශක්තිය කියන එක ATP සහ තාපය ලෙස ශක්තිය නිදහස් වීම සිදු වෙනවා. හරි. අපි බලමු දැන් මොකද්ද මේ ශ්වසන උපස්තරයක් කියන්නේ කියලා. ශ්වසනයේදී ඔක්සිකරණයට භාජනය වන කාබනික සංයෝගයක් තිබුණානේ. මේ ඔක්සිකරණයට භාජනය වන කාබනික සංයෝගය අපි හඳුන්වන්නේ ශ්වසන උපස්තරයක් කියලා. මොන වගේ සංයෝගද ශ්වසන උපස්තරය ලෙස ක්‍රියා කරන්න පුළුවන්? ඔක්සිකරණයට භාජනය වෙන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඔන්න ඒ වගේ බහුලවම ස්වායු ශ්වසනයට, නිර්වායු ශ්වසනයට එහෙම නැත්නම් ශ්වසන උපස්තරයක් ලෙස ක්‍රියා කරන කාබනික අණු. ඒ අතරිනුත් බහුලව සිද්ධ වෙන්නේ ශ්වසන උපස්තරය ලෙස ක්‍රියා කරන්නේ කාබෝහයිඩ්‍රේටයක් වෙන ග්ලූකෝස්. ඊනම් ජීවීන් තුල සුලභතම ශ්වසන උපස්තරය වෙන්නේ කාබෝහයිඩ්‍රේටයක් වෙන ග්ලූකෝස්. ප්‍රෝටීනත් සෛලීය ශ්වසනයට උපස්තරයක් ලෙස ක්‍රියා කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒ ඊටාත්ම කලාතුරකින්. ලිපිඩ සංචිත වෙලා තියෙන බීජවල ලිපිඩ තමයි ශ්වසන උපස්තරය ලෙස ක්‍රියා කරන්නේ. ඉන්ද්‍ර බීජ පොල්වල නේද? ඒ වගේ ලිපිඩ සංචිත වෙලා තියෙන ස්ථානවල ශ්වසන උපස්තරය ලෙස ක්‍රියා කරනවා මේ ලිපිඩ. නම් ලිපිඩ එක් මවුලකින් තමයි මේ අනිකුත් ශ්වසන උපස්තරයක සංසන්දනය කරද්දී වැඩිම ශක්ති ප්‍රමාණයක් නිදහස් කරන්නේ ඔක්සිකරණය මගින්. එහෙනම් එක් මවුලයක් මගින් වැඩිම ශක්ති ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව තියෙන්නේ මේ දෙය ඔක්සිකරණයට ලක් කිරීම මගින්. ඒ අපි කතා කරේ ශ්වසන උපස්තරයක් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි හුඟක් වෙලාවට බහුලව භාවිතා කරන ශ්වසන උපස්තරය භාවිතා කරමින් තමයි සමීකරණ ලියන්නේ. දැන් ඔයගොල්ලෝ ඊට ඉස්සර දැක්කා ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිකරණයට ලක් වෙලා කාබන් ඩයොක්සයිඩ් ජලය හදන ප්‍රතික්‍රියාවක් අපි ලියුවා. ඉතින්දිත් අපි භාවිතා කරේ ශ්වසන උපස්තරය ලෙස කාබෝහයිඩ්‍රේටයක් වන ග්ලූකෝස්. සෛලයක් තුළ ශ්වසනය සිදුවන ආකාර දෙකක් තියෙනවා. ඒවා තමයි එක ආකාරයක් ස්වායු ශ්වසනය, අනිත් ආකාරය නිර්වායු ශ්වසනය. අපි බලමු මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. මේ මොන ශ්වසන ආකාරය වුණා සිද්ධ වෙන්නේ නම් සජීවී සෛල තුළ එන්සයිම් උත්ප්‍රේරණ ක්‍රියාවලිය මගින්. ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් පවතින අවස්ථාවලදී සිදුවෙන ශ්වසනය. මේක පවතින අවස්ථාවලදී පමණක් නෙමෙයි. ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා ස්වායු ශ්වසනයක් සිදුවීම සඳහා. නමුත් ඔක්සිජන් වල අවශ්‍යතාවයක් නැති ශ්වසනය ක්‍රමය වෙන්නේ නිර්වායු ශ්වසනය. එනා නිර්වායු ශ්වසනයේ ඔක්සිජන් නැති විටදී පමණක් සිදුවේ කියන එක අපිට කියන්න පුළුවන්ද? නෑ, එහෙම එකක් නෑ. ඔක්සිජන් වල අවශ්‍යතාවයක් නැහැ. ඔක්සිජන් සුළු වශයෙන් තිබුණත් නිර්වායු ශ්වසනය සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට සැක්‍රමයිසිස් ඊස්ට් ලෙස අපි හඳුන්වන නිදිලිරය ඔවුන්ගේ ශ්වසන ක්‍රමය වෙන්නේ ස්වායු ශ්වසනය. නමුත් ඔක්සිජන්
අඩු අවස්ථාවලදී ඔවුන් නිර්වායු ශ්වසනය සිදු කරනවා. එහෙනම් ඔක්සිජන් නොමැති විටදී කියන එක අපිට කියන්න බෑ. නමුත් අපි දැනගන්න ඕනේ ඔක්සිජන් වල අවශ්‍යතාවයක් නැහැ නිර්වායු ශ්වසනය සිදුවීම සඳහා. එහෙනම් ස්වායු ශ්වසනයට නම් ඔක්සිජන් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. අපි බලමු මේ දෙක අතර තවදුරටත් වෙනස්කම් මොනවද කියලා. බලන්න සමීකරණ දෙකක් මගින් පැහැදිලි කරලා තියෙනවා මෙතන. ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය. මේ ස්වායු ශ්වසනයේදී ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් ඇති විටදී ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳෙනවා. ඒකම ATP සහ තාපය. නැත්තම් ශක්තිය නිදහස් කිරීමක් සිදු කරනවා. මෙතනදී ලැබෙන ඵලය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එහෙනම් මෙතන ලැබෙන්නේ ඔක්කොම අකාබනික සංයෝග. කාබනික සංයෝග නැහැ. ඒක නිසා අපිට පැහැදිලි මේ ග්ලූකෝස් අණුව පූර්ණ ලෙස ඔක්සිකරණයක් සිද්ධ වෙලා අකාබනික සංයෝග වන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට බිඳහැලීමක් සිදු වෙනවා. ඒ වගේමයි මෙහිදී ලැබෙන ATP ප්‍රමාණය ගොඩක්ම වැඩි. ATP 32ක් පමණ ග්ලූකෝස් අණුවක් ඔක්සිජන් ඇති අවස්ථාවේදී ස්වායු ශ්වසනයට ලක්වීම මගින් නිපදවනවා. මේක අඛණ්ඩව සිදු වෙන්න පුළුවන් ක්‍රියාවලියක්. මොකද සෑදෙන කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙලා යනවා. ඒ නිසා අහිතකර දේවල් එක්ක රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි බලමු දැන් නිර්වායු ශ්වසනය ගැන. මේ නිර්වායු ශ්වසනයේදී ආකාර දෙකක් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි ඉතින් මධ්‍යසාර පැසීම. මේක බොහෝ වෙලාවට සමහර දිලීර, බැක්ටීරියා ඒ වගේම විශේෂයෙන්ම ශාක තුල සිදුවෙන ක්‍රියාවලිය. ඒදී ග්ලූකෝස් අණුව නිර්වායු ශ්වසනයේදී එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ATP අණු දෙකක් බවට තමයි බිඳහැලීම සිදු වෙන්නේ. එහෙනම් ග්ලූකෝස් අණුවක් බිඳහැලන්නේ තවත් කාබනික සංයෝගයක් වන එතනෝල් බවට සහ අකාබනික සංයෝගයක් වන කාබන් ඩයොක්සයිඩ් බවට. එතනම පැහැදිලි මේක පූර්ණ ඔක්සිකරණයක් සිදු වෙන්නේ නැහැ මේ ග්ලූකෝස් අණු. දෙවෙනි ආකාරය සමහර බැක්ටීරියාවන්, දිලීර, ඒ වගේම විශේෂයෙන්ම සත්ව සෛල තුල සිදුවන ක්‍රියාවලිය. එහිදී ග්ලූකෝස් අණුවක් නිර්වායු තත්ත්වයට තේදී ඔක්සිකරණයට ලක් වෙලා ලැක්ටික් ආම්ලය කියන තවත් කාබනික සංයෝගයක් ලැබෙනවා. එහිදී පූර්ණ ඔක්සිකරණයක් සිද්ධ වෙලා නැහැ. ඊට අමතරව ATP දෙකක් තමයි ප්‍රතිඵල ලෙස ලැබෙන්නේ. දැන් අපිට මේ ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියන ක්‍රම දෙක පිළිබඳව වෙනස්කම් පැහැදිලි. ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. ස්වායු ශ්වසනයක් නම් නිර්වායු ශ්වසනයකට ඔක්සිජන් වල අවශ්‍යතාවයක් නැහැ. පූර්ණ ඔක්සිකරණයක් සිදු වෙනවා ස්වායු ශ්වසනයේදී. නිර්වායු ශ්වසනයේදී අසම්පූර්ණ ඔක්සිකරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම සාපේක්ෂව ගත්තොත් දීර්ඝ ක්‍රියාවලියක් සිදු වෙනවා ස්වායු ශ්වසනයේදී. නිර්වායු ශ්වසනයේදී තරම් දීර්ඝ ක්‍රියාවලියක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ස්වායු ශ්වසනයේ අතරමැදි ඵල විශාල සංඛ්‍යාවක් සෑදීම සිදු වෙනවා. අද අපි ඒ ගැන කතා කරනවා. පියවර පිළිබඳ අන්තඵල ලෙස ලැබෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය වැනි අකාබනික සංයෝග ස්වායු ශ්වසනයේදී, නමුත් නිර්වායු ශ්වසනයේදී සාපේක්ෂ කෙටි ක්‍රියාවලියක් ඒ වගේම අන්තඵල ලෙස එතිල් මධ්‍යසාර පැසීමේදී නම් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ්, ලැක්ටික් ආම්ල පැසීමේදී ලැක්ටික් ආම්ලය ලෙසත් කාබනික සංයෝග අවසානයේ ඵල ලෙස ලැබීමක් සිදු වෙනවා. ස්වායු ශ්වසනයේදී ATP මම කිව්වා 32ක් නිපද වෙනවා. නමුත් නිර්වායු ශ්වසනයේදී ඒ ග්ලූකෝස් අණුවකින් නිපද වෙන්නේ ATP දෙකක් පමණයි කියලා. ඊට අමතරව අපිට බලන්න පුළුවන් කාර්යක්ෂමතාවය පිළිබඳව අපි ඒක පසු ගණනය කිරීම මගින් සොයාගමු. කාර්යක්ෂමතාවය අඩු සහ වැඩි වෙන්නේ
මොන ශ්වසන ක්‍රමයේද කියන එක. හරි අපි ස්වායු ශ්වසනය ගැන කතා කරන්නේ පෙර මම තවත් කොටසක් අපි කතා කරමු. ශාක දේහයක හෝ සත්ව දේහයක ශ්වසනයේ සිදුවන ශීඝ්‍රතාවය එක හා සමානද? එක හා සමාන ශීඝ්‍රතාවකයේ ශ්වසනය සිදු වෙනවද? ඔව් එක හා සමාන වේගයකින් ශීඝ්‍රතාවයකින් මේ ශ්වසනයේ සෑම දේහ සෛලයකම සිදු වේ. ශාකයක් ගත්තොත් අපි බලමු උදාහරණයේ විදිහට අරගෙන විභාජක පටකයක් සහ පරිණත පටක. විභාජක පටකයක් ගත්තොත් මේ විභාජක පටකයක ක්‍රියාකාරීත්වය ගොඩක්ම වැඩි. පරිවෘත්තීය වේගය ගොඩක්ම වැඩි. එහෙනම් ඒ සඳහා වැඩි ATP ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සෛලීය ශ්වසනයේ ශීඝ්‍රතාවය ගොඩක්ම වැඩි විභාජක පටක. ඒ විතරක් නෙමෙයි ප්‍රරෝහණය වන බීජයක ගත්තත් ඒ වගේ ශ්වසන ශීඝ්‍රතාවය ගොඩක්ම වැඩි. නමුත් පරිණත පටකයක පරිවෘත්තීය ශීඝ්‍රතාවය ඊට සාපේක්ෂව අඩු නිසා එහිදී නිපද වේ යුතු ATP ප්‍රමාණය අඩුයි. ඒ නිසා ශ්වසන ශීඝ්‍රතාවය සාපේක්ෂව අඩු වගයක් ගන්නවා. සත්ව දේහයක උනත් ඒ වගේ එක් පටකයේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය අනුව නිපදවන ATP ප්‍රමාණය නැත්නම් ශ්වසන ශීඝ්‍රතාවය වෙනස් වෙනවා. දැන් ඔයගලන්ට ලියන්න පුළුවන් අර මම ඉස්සෙල්ලා කතා කරපු ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය අතර වෙනස්කම් මේ විදියට දෙපැත්තට බෙදලා එකිනෙකී වෙනස්කම්. දැන් එහෙනම් අපි බලමු ස්වායු ශ්වසනය ගැන. මේ ස්වායු ශ්වසනය අපි හරි සරල සමීකරණයකින් ලියනවානේ. C6H12O6ක් ඒ කියන්නේ ග්ලූකෝස් අණුවක් දාන ඔක්සිජන් 6ක් ප්‍රතිපල විදියට ලැබෙනවා කියලා අපි මීට පෙර දැක්කා වගේ 6ක් CO2 6ක් ජලය කියලා. ඒ වගේම ශක්තිය නිදහස් වීමක් සිදු වෙනවා. ATP හා තාපය. නමුත් මේක එක පියවරකින් දැක්කුවට මේක සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සංකීර්ණ ක්‍රියාවලිය අපි අධ්‍යයනය කරනවා පියවර 3ක් ඔස්සේ. අපි බලමු මේ පියවර 3 මොනවද කියලා. පළවෙනි පියවර වෙන්නේ ග්ලයිකොලිසිය. දෙවෙනි පියවර ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය. ඔය සිට්‍රික් අම්ල චක්‍රයට තම නමක් කියනවා ක්‍රෙබ්ස් චක්‍රය කියලා. තුන්වෙනි එක ඔක්සිකාරක පොස්පරයිලීකරණය. එහෙනම් පියවර 3 මොනවද? ග්ලයිකොලිසිය, ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය. තුන්වෙනි එක ඔක්සිකාරක පොස්පරයිලීකරණය. අපි දැන් එක් පියවර ගැන කතා කරගෙන යමු. මෙතෙන්දී තවත් කරුණු කීපයක් මෙතන මතක තියාගන්න පුළුවන්. ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ සයිටෝසෝලය තුල. මේ සයිටෝසෝලය තමයි ඒ සඳහා අවශ්‍ය වන එන්සයිම අන්තර්ගත වෙන්නේ. ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය සිද්ධ වෙන්නේ ශූන්‍යාෂ්ටික සෛලයක නම් මයිටොකොන්ඩ්‍රියමේ පූරකය තුල. ඒ වගේම ඔක්සිකාරක පොස්පරයිලීකරණය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ අභ්‍යන්තර පටලවල. අභ්‍යන්තර මියරවල. එහෙනම් ග්ලයිකොලිසිය සයිටෝසෝලයේ සිද්ධ වෙනවා. ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය මයිටොකොන්ඩ්‍රියමේ පූරකයේ. ඔක්සිකාරක පොස්පරයිලීකරණය මයිටොකොන්ඩ්‍රියමේ අභ්‍යන්තර මියරවල නැත්නම් පටල මත තමයි සිද්ධ වෙන්නේ. මෙතෙන්දී ඔක්සිජන් අත්‍යවශ්‍යයි කියවනේ ස්වායු ශ්වසනයේට. නමුත් ග්ලයිකොලිසිය කියන පියවරට ඔක්සිජන් වල කිසිදු බලපෑමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ග්ලයිකොලිසිය කියන පියවර ස්වායු ශ්වසනයේදී වගේම නිර්වායු ශ්වසනයේදී පළමු පියවර ලෙස සැලකෙනවා. ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රයට ඔක්සිජන් වල දායකත්වය ඔක්සිජන් ඒ ප්‍රතික්‍රියා හා සම්බන්ධ වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔක්සිජන් තිබිය යුතුයි ග්ලයිකොලිසියෙන් පසුව ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය
සිදුවීමට. එනම් ඔක්සිජන් වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මුලින්ම පයිරුවේට් ඔක්සීකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය. ඊළඟ ඔක්සිකාරක පුස්පරායලීකරණය තමයි ඔක්සිජන් ප්‍රතික්‍රියාවයි සඳහා සම්බන්ධ වීමක් සිදු වෙන්නේ. අපි එනම් බලමු මුලින්ම ග්ලයිකොලිසිය ගැන. මම කිව්වා මේක සිද්ධ වෙන්නේ සයිටෝසෝලය තුල කියලා. ඒ සිදු වෙන්නේ සයිටෝසෝලයේ තියෙන එන්සයිම උත්ප්‍රේරණයක් යටතේ. මෙහිදී ග්ලූකෝස් අණුවක් පියවරෙන් පියවර ඔක්සීකරණය වෙනවා. අපි බලමු කොහොමද ඒක පියවරෙන් පියවර ඔක්සීකරණය වෙලා අන්තඵලයක් නිපදවනවා. මොනවද ඒ අන්තඵලය? ඒ වගේම මොනවද මේ කියන අනෙකුත් අතරමැදි ඵල කියලා. බලන්න මේ සමීකරණයෙන් දක්වලා තියෙනවා ග්ලයිකොලිසියේදී සිදුවෙන ක්‍රියාවලිය. මෙහිදී ග්ලූකෝස් අණුවක්, ඒ කියන්නේ කාබන් 6ක සංයෝගයක් C6H12O6 කියන මේ ග්ලූකෝස් අණුව මුලින්ම ATP අණුවක් ප්‍රයෝජනයට අරගෙන භාවිතා කරමින් එය ADP සහ ෆොස්ෆේට් බවට බිඳහෙලා එහි තියෙන ෆොස්ෆේට් එක 6 වන කාබන් හා සම්බන්ධ වෙනවා. ඒදී තනනවා ග්ලූකෝස් 6 ෆොස්ෆේට්. මේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් පසුව ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් බවට පත් වෙනවා. නැවත වරක් මේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ATP අණුවක් භාවිතා කර ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් බවට පත් වෙනවා. ඉන්පසුව මේ කාබන් 6 සංයෝගයේ මේ දක්වාම එන්නේ කාබන් 6ක සංයෝගයක්. අපි දන්නවා ෆ්‍රක්ටෝස් කියන්නේ කාබන් 6ක සංයෝගයක් කියලා. පසුව ඒ කාබන් 3 සංයෝගයක් වන ෆොස්ෆෝග්ලිසරාල්ඩිහයිඩ් එහෙම නැත්නම් PGAL බවට බිඳහෙලීමක් සිදු වෙනවා. ඒ නිසා PGAL අණු දෙකක් බවටයි බිඳහෙලා යන්නේ. ඉන්පසු PGAL PGA අණු දෙකක් බවට බිඳහෙලීම සිදු වෙනවා. ඊට පස්සේ PGA අණු දෙක PEP අණු දෙකක් බවට පත් වෙනවා. ඉන්පසුව ඒ අවසානයේදී පයිරුවේට් අණු දෙකක් බවට බිඳහෙනවා. එනම් පැහැදිලි අවසාන ඵලය නම් මොකද අවසාන ඵලය? පයිරුවේට් අණු දෙකක්. ATP දෙකක් වැය වෙනවා. මුලදීම ATP අණු දෙකක් වැය වෙලා තියෙනවා. ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බවට පත් කරද්දී ඒ වගේම ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් බවට පත් වෙද්දී ATP අණු දෙකක් බිඳහෙලීම සිදු වෙලා තියෙනවා. ඒ වගේම PGA බවට පත් කරද්දී බලන්න එතෙන්දී NADH අණු දෙකක් නිපද වෙනවා. ඒ වගේම ATP අණු දෙකක් ප්‍රතිඵල ලෙස ලැබෙනවා. ඊටපසු අවසානයේ තවත් පියවරකදී මොකද වෙන්නේ? ආයෙත් ATP දෙකක් නිපද වෙනවා. එහෙනම් ATP පැහැදිලි 4ක් නිපද වෙලා තියෙනවා. ඒකම ATP දෙකක් වැය වෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා ශුද්ධ ATP ප්‍රමාණය කීයයි කියලාද? 2ක් ATP කියලා. නා ශුද්ධ ATP ප්‍රමාණයක් ලෙස 2ක් ATP අපිට මේ ග්ලයිකොලිසිය කියන පීවරයේදී ලැබෙනවා. ඊට අමතරව NADH අණු දෙකක් ලැබෙනවා. ඒ වගේම අවසානයේ 2ක් පයිරුවේට් ලැබෙනවා. ඔයගලන්ට දක්වලා තියෙනවා. අපිට මෙතන ඔයගොල්ලෝ මේ කිසිම දෙයක් අනිත් ඒවා මතකේ රඳව ගන්න අවශ්‍ය නැහැ. මේ පියවර කිසිවක් මතකේ රඳව ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද? ග්ලූකෝස් අණුවක් සයිටෝසෝලය තුලදී එන්සයිම් උත්ප්‍රේරණ ක්‍රියාවලියක් ඔස්සේ ලක් වෙමින් ඒ අවසානයේදී පයිරුවේට් අණු දෙකක් බවට, ඒ කියන්නේ කාබන් 3ෙහි පයිරුවේට් අණු දෙකක් බවට බිඳහෙලනවා. ඒ වගේම එහිදී NADH අණු දෙකක් සහ ATP අණු දෙකක් ශුද්ධ ඵලයේ ලෙස නිපදවීමක් සිදු වෙනවා කියන එක. මේ ටික විතරක් මතකේ තියාගත්තාම ඇති.
නමුත් මේවා කොහොමද එන්නේ කියන එක ඇයි හතරක් නිපද වෙලා දෙකක් සුද්ධ ඵලය ලෙස ලැබෙනවා කියන්නේ ඇයි කියන එක ගැන අවබෝධය තියෙන්න ඕන නිසා තමයි මම මෙහිදී මේ ක්‍රියාවලිය තවදුරටත් විස්තර කරේ. හරි. දැන් අපිට පැහැදිලි නම් ග්ලයිකොලිසිස් අවසානයේදී මොනවද ලැබුණේ කියන එක කාබන් 3ක පයිරුවේට් අණු 2ක් NADH අණු 2ක් සහ ATP අණු 2ක් ලෙස ලැබුණා. ඊළඟට පයිරුවේට් ඔක්සිකරණය කියන්නේ දෙවන පියවර. පයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය කියන්නේ. ඒක අපි මුලින්ම කතා කරමු. පයිරුවේට් ඔක්සිකරණය ගැන. දැන් අවසානයේදී ලැබුණු පයිරුවේට් අණු දෙක තමයි මේ විදිහට ඔක්සිකරණයට ලක් වෙන්නේ. මේ පයිරුවේට් ඔක්සිකරණය අපි සම්බන්ධ කරන ප්‍රතික්‍රියාවක් ලෙස සැලකනවා. ඒ කියන්නේ ග්ලයිකොලිසියයි ක්‍රෙබ්ස් චක්‍රයයි දෙක එකිනෙක සම්බන්ධ කරන්න සිදුවෙන ප්‍රතික්‍රියාවක් ලෙසත් මේ පයිරුවේට් ඔක්සිකරණය අපි හඳුන්වනවා. එහෙනම් මෙහිදී අපි බලමු මොනවද ලැබෙන්නේ කියලා. ඒකත් මම සමීකරණයක් ඇසුරින් විස්තර කරන්න. ඊට පෙර මම කිව්වා මේ පයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ පූරකය තුල කියලා. එහෙනම් දැන් අර ග්ලයිකොලිසියේදී නිපදවන ලද NADH සහ ඒ වගේම පයිරුවේට් අණු දෙක මොකද වෙන්න ඕනේ? ඇතුළු වෙන්න ඕනේ මයිටොකොන්ඩ්‍රියමේ පටල හරහා. මෙහිදී පයිරුවේට් මේ මයිටොකොන්ඩ්‍රියමේ පටල දෙක හරහා සක්‍රිය ලෙස තමයි පූරකය තුලට ඇතුළු වීමක් සිදු වෙන්නේ. බලන්න මේ සමීකරණයෙන් දක්වලා තියෙන්නේ මේ කාබන් 3ක පවතින පයිරුවේට්. මේ පයිරුවේට් සිදුවන ඉරණම අපි බලමු මයිටොකොන්ඩ්‍රියමේ පූරකය තුලදී පයිරුවේට් ඔක්සිකරණයට ලක් වීමයි. කාබන් 3ක පයිරුවේට් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ කෙළවරේ COOH එකක් තියෙන ආම්ල කාණ්ඩයක්. එකකින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ H එක සම්බන්ධ වෙලා හදනවා ඇසිටල්ඩිහයිඩ් කියන ඇල්ඩිහයිඩ්. ඇසිටල්ඩිහයිඩ්. දැන් ඒකේ කාබන් සංඛ්‍යාව කීයද? 2යි. නා කාබන් දෙකක ඇසිටල්ඩිහයිඩ් හදනවා. මේ කාබන් දෙකේ ඇසිටල්ඩිහයිඩ් එන්නේ D දාන සහ එන්සයිම් එක ප්‍රතික්‍රියා කරලා NADH සාදද්දී ඇසිටයිල් කාණ්ඩයට සහ එන්සයිමේ බැඳීමක් සිදු වෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී ඇසිටයිල් සහ එන්සයිම් අපි ඔක ඇසිටයිල් කොඑන්සයිම් කියලා හඳුන්වනවා. ඇසිටයිල් සහ එන්සයිමේ අණුවක් සහ NADH අණුවක් පයිරුවේට් එක් අණුවක් ඔක්සිකරණයෙන් ප්‍රතිඵල ලෙස අවසානයේ ලැබෙනවා. නමුත් අපිට මතකයි ග්ලූකෝස් අණුවක් ග්ලයිකොලිසියට ලක් වුණාම එක පයිරුවේට් අණුවක් නෙවෙයි ලබා දුන්නේ. පයිරුවේට් අණු දෙකක් ලබා දුන්නා. ඒක නිසා පයිරුවේට් අණු දෙකම මේ විදිහට ඔක්සිකරණයට ලක් වුණොත් මයිටොකොන්ඩ්‍රියමේ පූරකය තුලදී මේ වගේ දෙගුණයක් ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ මෙතන සමීකරණයේ දක්වලා තියෙනවා ඇසිටයිල් සහ එන්සයිමේ අණු දෙකක්. ඒ වගේම මෙතන කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් වෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක්. එයි මතකයිනේ මෙතෙන්දී කාබොක්සිල් හරණයක් සිද්ධ වුණා. කාබොක්සිල් හරණයක් කාබොක්සි හරණයක් කියලා අපි මේකට කියනවා. මොකද CO2 ඉවත් වීමක් සිදු වුණා. ඒක නිසා දෙකකින් මෙතන දෙකක් CO2 වෙන්න ඕනේ. ඒ වගේම දෙකක් NADH. මෙතන හැදෙන්න ඕනේ පුතේ දෙකක් CO2 කියලා. එහෙනම් දෙකක් සහ එන්සයිම් දෙකක් CO2 සහ දෙකක් NADH තමයි පයිරුවේට් ඔක්සිකරණයේදී අවසාන ඵලයේ විදිහට ලැබුණේ. හරි. දැන් අපි මතක් කරගෙන යමු ආයෙසරයක්. ග්ලයිකොලිසියේදී මොනවද ලැබුණේ? ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණයට ලක් වෙලා ග්ලයිකොලිසිය අවසානයේදී කාබන් 3ක සංයෝගයක් වන පයිරුවේට් අණු දෙකක්, ඒ වගේම NADH අණු දෙකක්, ඒ වගේම ATP අණු දෙකක් ලැබෙනවා. ඊළඟට පයිරුවේට් ඔක්සිකරණය අවසානයේදී
එක් ෆයිරේට් අණුවකින් ලැබෙන ඵලය දෙකෙන් වැඩි කරලා අපි ගන්නවා ග්ලූකෝස් අණුවක් සඳහා. එහෙනම් මම කියන්නම් දැන් ග්ලූකෝස් අණුවකට ලැබෙන ඵලය ඇසිටයිල් සහ එන්සයිම් මේ අණු දෙකක්. ඒ කියන්නේ කාබන් දෙකක සංයෝගයක් වන අණුවක් මේක. ඊළාට කාබන් ඩයොක්සයිඩ් දෙකක් සහ NADH අණු දෙකක් ලෙස ලැබෙනවා. දැන් මේවා තමයි සහභාගී වෙන්නේ මොකටද? ඊළඟ පියවරට. ඒ කියන්නේ ක්‍රෙබ්ස් චක්‍රය සඳහා. අපි ඒකත් බලමු. මේ ඇසිටයිල් සහ එන්සයිම් මේක කොහොමද ක්‍රෙබ්ස් චක්‍රය සඳහා දායක වෙන්නේ කියන්නේ. මෙතන මේ CO2 අණු දෙකක් නිදහස් වෙලා යනවා. දැන් කාබන් 6ක තිබුණු ග්ලූකෝස් අණුවෙන් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් මේ ෆයිරේට් ඔක්සිකරණයේදී ඉවත් වෙලා ඉවරයි. තව එනම් කාබන් 4ක් තියෙනවා ඉවත් වෙලා යන්න. මොකද කාබන් 6ක් නේ ඒකේ තියෙන්නේ. හරි. අපි දැන් බලමු එහෙනම් ක්‍රෙබ්ස් චක්‍රය ගැන. බලන්නකෝ අර කාබන් දෙකේ සංයෝගයක් වන ඇසිටයිල් සහ එන්සයිම් A මයිටොකොන්ඩ්‍රියා මේ පූරකයේ තියෙන ඔක්සලෝ ඇසිටේට් එක්ක බැඳෙනවා. මේ ඔක්සලෝ ඇසිටේට් කියලා කියන්නේ පුතේ කාබන් 4ක සංයෝගයක්. මේ කාබන් 4ක ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් එහෙම නැත්නම් OAA කියලාත් අපි හඳුන්වනවා කෙටියෙන්. සම්බන්ධ වෙලා ඇසිටයිල් සහ එන්සයිම් එක. ඒතර මෙයාගේ කාබන් 2යි මෙයාගේ කාබන් 4යි ඔක්කොම කාබන් 6යි. එහෙනම් කාබන් 6ක ඵලයක් වන සිට්‍රේට් බවට පත් වෙනවා. මේ පළමු කාබන් 6ක සංයෝගය සිට්‍රේට් වන නිසා නැත්නම් සිට්‍රික් අම්ලය වන නිසා අපි මේකට හඳුන්වන්නේ සිට්‍රික් අම්ල චක්‍රය කියලා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ක්‍රියාවලිය හඳුනගන්නේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් වන හැන්ස් ක්‍රෙබ්ස් කියන පුද්ගලයා වගේ. ඒක නිසා මේ චක්‍රය ක්‍රෙබ්ස් චක්‍රය කියලාත් හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි මෙහිදී ලැබෙන සිට්‍රේට් වල කාබොක්සිලික් අම්ල කාණ්ඩ 3ක් පවතිනවා. ට්‍රයිකාබොක්සිලික් ඇසිඩ් එකක්. ඒක නිසා අපි මේ චක්‍රය තවදුරටත් TCA චක්‍රය ලෙසත් හඳුන්වනවා. ට්‍රයිකාබොක්සිලික් අම්ල චක්‍රයක් ලෙස හඳුන්වනවා. ඒකට හේතුව සිට්‍රේට් වල කාබොක්සිල් කාණ්ඩ 3ක් පැවතීම. එහෙනම් අපි නැවත මතක් කරගෙන යමු. කාබන් 4ක සංයෝගයක් වන ඔක්සලේට්, ඔක්සලෝ ඇසිටේට් නැත්නම් ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් කියන සංයෝගයේ කාබන් 2ක ඇසිටයිල් සහ එන්සයිම් මේක ප්‍රතික්‍රියා කරලා කාබන් 6ක සිට්‍රේට් හදුවා. ඊට පස්සේ ඒක අයිසෝ සිට්‍රේට් බවට පත් වෙනවා. මේව ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය නැහැ මේ නම් ටික. ඉන්පස්සේ මොකද වෙන්නේ? මේ අයිසෝසිට්‍රේට් වලින් කාබන් ඩයොක්සයිඩ් එකක් ඉවත් වෙනවා. අයිසෝසිට්‍රේට් කියන එකත් කාබන් 6ක සංයෝගයක්. කාබන් ඩයොක්සයිඩ් ඉවත් වුණා කියලා කියන්නේ ඊළඟට හැදෙන කාබන් 5ක සංයෝගයක්. ඇල්ෆා කීටෝ ග්ලූටාරේට් කියන සංයෝගයේ කාබන් 5යි. එහිදී NADH එකකුත් නිපද වෙනවා. හරි. ඊළඟට ඇල්ෆා කීටෝ ග්ලූටාරේට් වලින් නැවත CO2 එකක් ඉවත් වෙලා සක්සිනයිල් කෝ එන්සයිම් මේක හදනවා. එහිදී NADH එකක් නිපදෙනවා. එහෙනම් නැවත මොකද වෙන්නේ? CO2 එකක් ඉවත් වීම නිසා මෙහි කාබන් සංඛ්‍යාව 4ක් බවට පත් වෙනවා. ඒ සක්සිනේට් බවට පත්වීමේදී ATP එකක් නිපද වෙනවා. ඒ වගේම සක්සිනේට් ෆියුමාරේට් බවට පත් වෙද්දී ඔයගොල්ලෝ මීට පෙර කතා කරපු නැති වෙනත් ඔන්න සංයෝගයක් නිපද වෙනවා. මොකද්ද? FADH2 නිපද වීමක් සිදු වෙනවා. ෆියුමාරේට් මැලේට් බවට පත් වෙනවා. මේ මැලේට් ඔක්සලෝ ඇසිටේට් බවට නැවත පුනර්චනනය වීමක් සිදු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් නැවත ඔක්සලෝ ඇසිටේට් එහෙම නැත්නම් OAA පුනර්චනනය වීමක් සිදු වෙනවා. මෙන්න මේ විදිහට ඔක්සලෝ ඇසිටේට් ඇසිටයිල් සහ එන්සයිම් A සමග සම්බන්ධ වෙලා ප්‍රතික්‍රියා කළා සිට්‍රේට් හදලා
එය චක්‍රීය ක්‍රියාවලියක් වන සිට්‍රික් අම්ල චක්‍රයට භාජනය වීමේදී අවසානයේදී ඔක්සලෝ ඇසිටේට් පුනර්ජනනය වීමක් සිදු වෙනවා. මෙම චක්‍රීය ක්‍රියාවලිය තුළදී අපිට වැදගත් වෙන්නේ මේ නම් ටික ඔයගලන්ට මතකයේ රඳව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මේ විදිහට ඔක්සිකරණ ක්‍රියාවලියක් වෙද්දී ඔක්සිහරණය වීමක් සිදු වෙනවා. ඒදී ප්‍රතිඵල ලෙස NADH සහ FADH2 නිපද වීම සහ කාබොක්සිල් හරණයක් සිදු වෙනවා. CO2 නිදහස් වීම, ඒ වගේම ATP සංශ්ලේෂණයක් සිදු වෙනවා. මේදී ඇසිටයිල් සහ එන්සයිම් මේක අණුවක් හැදුවේ එක ෆයිරුවේට් අණුවකින්. බලන්න එක් ෆයිරුවේට් අණුවක් මේ සාධන ඇසිටයිල් සහ එන්සයිම් මේක අණුව මේ වගේ චක්‍රීය ක්‍රියාවලියකට ලක්වීමේදී නිපදන ඒවා මොනවද කියලා අපි බලමු. කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් නිපදවලා තියෙනවද? දෙකක් නිපදවලා තියෙනවා. ඊළඟට ATP අණු එකයි. NADH අණු කීයයිද? තුනක් නිපදවලා තියෙනවා. FADH2 අණු එකක්. එහෙනම් එක් ඇසිටයිල් සහ එන්සයිම් මේ අණුවකට එහෙම නැත්නම් අපි කිව්වොත් එක් ෆයිරුවේට් අණුවකින් සිට්‍රික් ආම්ල චක්‍රයකදී නිපදවනවා CO2 අණු දෙකක්, NADH අණු තුනක්, FADH2 අණු එකක් සහ ATP අණු එකක්. එහෙමනම් එක් ග්ලූකෝස් අණුවක් සැලකුව මේකේ දෙගුණයක් වෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් අණු 4ක් ලැබෙනවා කිව්වා නේද? FADH අණු 2ක්. ඔන්න විදිහට CO2 අණු 4ක් මෙහිදීවත් වෙනවා. ෆයිරුවේට් ඔක්සිකරණයේදී CO2 අණු 2ක් ඉවත් වුණා. එහෙනම් ග්ලූකෝස් වල තිබුණු කාබන් 6ම දැන් කාබන් ඩයොක්සයිඩ් ලෙස ඉවත් වෙලා ඉවරයි. කොහොමද? ෆයිරුවේට් ඔක්සිකරණයේදී කාබන් ඩයොක්සයිඩ් 2කුත් ඒ වගේම සිට්‍රික් ආම්ල චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් අණු 4කුත් ලෙස ඉවත් වෙලා ගිහින් අවසానයි. හරි. මෙතන දක්වලා තියෙන එකමයි. ඔයගලන්ට පේනවා ඇති පුතේ මෙතන කාබන් සංඛ්‍යාව දක්වලා තියෙන ඔක්සලෝ ඇසිටේට් වල ක්‍රවුන් වලින් කාබන් 4ක්, ඇසිටයිල් සහ එන්සයිම් වල කාබන් 2යි, ඔක්කොම කාබන් 6යි. ඊට පස්සේ නැවත කාබොක්සිල් හරණයත් එක්ක කාබන් සංඛ්‍යාව අඩු වෙගෙන යනවා. මෙතන කාබොක්සිල් හරණයක්, නැවත කාබන් සංඛ්‍යාව අඩු වීම. නේද? ඔන්න ඔය විදිහට නැවත කාබන් 4ක සංයෝගයක් වන ඔක්සලෝ ඇසිටේට් පුනර්ජනනය වෙලා තියෙනවා. හරි. බලන්න අපි කතා කරපු කරුණු ටිකමයි කියලා තියෙන්නේ. පූරකයේ තුල විශේෂිත එන්සයිම භාවිතයෙන් සිදු වෙනවා. චක්‍රීය මාර්ගයේ ප්‍රධාන ඵලය සිට්‍රික් ආම්ලය නිසා තමයි සිට්‍රික් ආම්ල චක්‍රය ලෙස හඳුන්වන්නේ. හැන්ස් ක්‍රෙබ්ස් කියන පුද්ගලයා සොයාගත් නිසා ඒ ක්‍රෙබ්ස් චක්‍රය ලෙස හඳුන්වනවා. බලන්න මෙතන දක්වලා තියෙන අපි අර කතා කරපු එකේම සාරාංශගත කිරීමක් ග්ලූකෝස් අණුවක් ස්වායසසනේ පියවර ටික තමයි මේ විදිහට පහළට දක්වලා තියෙන්නේ. ග්ලූකෝස් අණුවක් ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියට ලක්වීමේදී අවසාන ඵල ලෙස NADH අණු දෙකක් සහ ATP අණු දෙකක නිපදවීමක් දකින්න ලැබෙනවා. ඊළඟට ඔක්සිජන් තිබුණොත් පමණයි මේදී අවසානයේදී නිපදවන ෆයිරුවේට් ටික මයිටොකොන්ඩ්‍රියමේ පූරකයට ඇතුළු වෙලා ඉදිරි ප්‍රතික්‍රියාවන් ස්වයංසුසනයේ සිදු වෙන්නේ. එහෙම නැති වුණොත් ඔක්සිජන් රහිත අවස්ථාවේදී මොකද වෙන්නේ? නිර්වායු ශ්වසනයක් කරා ගමන් කරනවා. එහෙනම් මතක ඇති ඔයගලන්ට මම කිව්වා පුතේ ග්ලයිකොලිසිය කියලා කියන්නේ ස්වයං ශ්වසනයේදී වගේම නිර්වායු ශ්වසනයේදී සිදුවන පළවෙන පියවර කියලා. එහෙනම් නිර්වායු ජීවීන්ගේ වගේම ස්වායු ජීවීන්ගේ ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලිය සිදු වෙනවා. ඔක්සිජන් තිබුණොත් ස්වායු ශ්වසනයට ලක් වෙනවා. ඔක්සිජන් නොමැති අවස්ථාවලදී මොකද වෙන්නේ? නිර්වායු ශ්වසනයට භාජනය වීමක් සිදු වෙනවා. අපි අද කතා කරන්නේ ස්වායු ශ්වසනය නිසා අපි එතෙන්දී කතා කරා මේ ඇති වුණු ෆයිරුවේට් අණු දෙක මයිටොකොන්ඩ්‍රියමේ පූරකය තුල සක්‍රිය ලෙස ඇතුළු වෙලා ෆයිරුවේට් ඔක්සිකරණ ක්‍රියාවලියට භාජනය වුණා. එහිදී මොනවද ලැබුණේ? NADH අණු දෙකක්, CO2 අණු දෙකක් සහ ඇසිටයිල්
සහ එන්සයිම් අණු දෙකක්. ඉන්පසු මේ ඇසිටයිල් සහ එන්සයිම් අණු දෙක ක්‍රෙබ්ස් චක්‍රය හරහා තවදුරටත් ඔක්සිකරණය වෙනවා. එහිදී තවදුරටත් NADH සහ FADH2 කියන අණු ඔක්සිහරණය වීමකට ලක් වෙනවා. එහිදී NADH අණු 6කුත් FADH2 අණු 2කුත් කාබන් ඩයොක්සයිඩ් 4කුත් ATP 2කුත් ලෙස තමයි ප්‍රතිඵල වෙන්නේ. එහෙනම් අපි පසුව බලමු මෙය කොහොමද ඉදිරි ප්‍රතික්‍රියාවක් සඳහා දායක වෙන්නේ කියලා. ඔයගලන්ට පුළුවනි මෙන්න මේ දක්වලා තියෙන chart එක සම්පූර්ණ කරන්න. එක් එක් ක්‍රියාවලිය සඳහන් කරලා තියෙනවා. ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය, ක්‍රෙබ්ස් චක්‍රය කියන ක්‍රියාවලිය. එහිදී නිපදවන ATP සංඛ්‍යාව, NADH සංඛ්‍යාව, FADH2 සංඛ්‍යාව සහ CO2 ප්‍රමාණය සඳහන් කරන්න ඕනේ. එහිදී ඔයගලන්ට ලැබේ ග්ලයිකොලිසියේදී ATP දෙකක් සුද්ධ ඵලය ලෙස ලැබෙනවා. පයිරුවේට් ඔක්සිකරණයේදී ATP සංශ්ලේෂණයක් සිදු වෙන්නේ නැහැ. නැවත ක්‍රෙබ්ස් චක්‍රයේදී ATP දෙකක්. එහෙනම් ග්ලයිකොලිසියේදී NADH දෙකයි, පයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකයි, ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH 6ක් ලෙස ලැබෙනවා. FADH2 ලැබෙන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී පමණයි දෙකක් ලෙස. පයිරුවේට් ඔක්සිකරණයේදී CO2 ලැබෙනවා දෙකක්, ක්‍රෙබ්ස් චක්‍රයේදී 4ක්. එස ඔක්කොම 6ක් ලැබෙනවා. මෙන්න මේ සටහන ඔයගොල්ලෝ මතකයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. ඉන්පසු සිදුවෙන ක්‍රියාවලිය අපි නම් කරන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය නැත්නම් ඔක්සිකාරක පොස්පරයිලීකරණය කියලා. අපි ATP ගැන කතා කරද්දී කිව්වා ATP සංශ්ලේෂණය වෙන ක්‍රියාවලිය පොස්පරයිලීකරණයක් කියලා. එහිදී උපස්තර පොස්පරයිලීකරණයක්, ප්‍රභා පොස්පරයිලීකරණයක් සහ ඒ වගේම ඔක්සිකාරක පොස්පරයිලීකරණයක් කියන පොස්පරයිලීකරණ තුනක් ගැන සඳහන් කරා. දැන් ඕගොල්ලෝ මීට පෙර කතා කරපු ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය කියන පියවරවලදී නිපදවුණු ATP සියල්ල අර ග්ලූකෝස් අණුව පියවරෙන් පියවර ඔක්සිකරණය වීමේදී නිපදවපු ATP. ඒක නිසා උපස්තරයේ පියවරෙන් පියවර ඔක්සිකරණය වීමෙන් නිපදවන ATP. ඒක නිසා ග්ලයිකොලිසියේදී නිපදවපු ATP දෙකක්, ඒ වගේම ක්‍රෙබ්ස් චක්‍රයේදී නිපදවපු ATP දෙකත් එකතු වෙ ATP 4ම අපි හඳුනන්නේ උපස්තර පොස්පරයිලීකරණයෙන් නිපදවන ATP කියලා. දැන් උපස්තරයේ ඔක්සිකරණය වෙලා ඉවරයි. එහිදී එක් එක් පියවරේදී නිපදවුණු තවත් කාබනික සංයෝග වන NADH සහ FADH2 මෙන්න මේවා එක් එක් පියවරේදී ඔක්සිහරණය වුණා. මේ ඔක්සිහරණය වුණු මේ සහ එන්සයිම් නැවත ඔක්සිකරණය කිරීම තමයි ඉලෙක්ට්‍රෝන පරිවහනයේ දාමේදී සිදු වෙන්නේ. ඔක්සිකරණය වෙලා එහි අන්තර්ගත ශක්තියක් දැන් පිටතට අරගෙන ATP නිපදවීමක් සිදු කිරීම තමයි ඉලෙක්ට්‍රෝන පරිවහනයේ දාමේදී එහෙම නැත්නම් ඔක්සිකාරක පොස්පරයිලීකරණයේදී සිදු වෙන්නේ. මම කිව්වා මේක සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ ඇතුළු පටලයේ මියර මත කියලා. මේ මියර මත සිදුවෙන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක්, ඉලෙක්ට්‍රෝන ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ සඳහා මොකද කරන්නේ? එහි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි කරගන්න අභ්‍යන්තර පටලය මියර සාදලා නැමීම් සහිතව සකස් වෙලා තියෙනවා. මේ වඩාත් කාර්යක්ෂම කරගන්න. දැන් මුලින්ම නිපදවපු NADH සහ FADH2 ටික ඉලෙක්ට්‍රෝන පරිවහනය දාමයේ ඔස්සේ ගමන් කරද්දී
එහිදී නිදහස් වන ශක්තියෙන් තමයි ADP ෆොස්ෆේට් අණු සහ සම්බන්ධ වෙලා ATP අණු ගොඩනැගීම සිදු කරන්නේ. ඔන්න මෙම ක්‍රියාවලියේදී තමයි ඔක්සිජන් දායක වීමක් සිදු වෙන්නේ. මෙහිදී මේ NADH සහ FADH2 ක්‍රමක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය හරහා ගමන් කර එහිදී අවසානයේදී නිදහස් වන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන්නේ එච්චතනායන ප්‍රතිග්‍රහණය කරන්නේ අණුක ඔක්සිජන්. අණුක ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරලා ඵලයක් ලෙස ජලය ලබා දීම සිදු වෙනවා. ඒක තමයි අපි ස්වයංසසනයේදී අවසාන ඵලය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය සඳහන් කරනවා. එහෙනම් මේ ජලය සෑදෙන්නේ කොහෙදද? ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන අවසාන ස්වයංසසනයේ පියවරේදී. එහිදී අර අණුක ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන අවසාන ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියා කර ජලය සෑදීමක් සිදු කරනවා. ග්ලයිකොලිසිස් සහ ක්‍රෙබ් චක්‍රයේදී නිපදවන ලද NADH සහ FADH2 පියවරෙන් පියවර ඔක්සිකරණය වීමේදී නිපදවන ATP ප්‍රමාණය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ NADH එක අණුවක් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ඔස්සේ ගමන් කිරීමේදී නිදහස් වන ශක්තියෙන් නිපදවන ATP ප්‍රමාණය වෙන්නේ 2.5ක්. නමුත් FADH2 එක් අණුවක් මෙලෙස ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ඔස්සේ ගමන් කිරීමේදී නිදහස් වන ශක්තිය නිපදවන්නේ ATP 1.5ක් පමණයි. ඉතින් මේ කියන්නේ ATP ප්‍රමාණය මුළු ප්‍රමාණය අපි ගණනය කරන්න හැකියාව තියෙනවා. කොහොමද? අර අපි ඉස්සෙල්ලා chart එකේ සඳහන් කරානේ මුළු NADH ගණන කීයද කියලා. බලන්න එතන මුළු NADH ගණන එක් එක් ග්ලයිකොලිසිස් සහ ක්‍රෙබ් චක්‍රයේදී නිපදු ප්‍රමාණය එකතු කරලා ගත්තාම ලැබෙන මුළු NADH ගණන වෙන්නේ 10යි. එන එක NADH අණුවකින් ATP 2.5ක් හැදෙනවා නම් NADH අණු 10කින් 25ක් හැදෙනවා. ඒ වගේමයි FADH2 අණු 2යිනේ හදන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී. එහෙනම් එක FADH2 අණුවකින් ATP 1.5ක් හැදෙන නිසා හැදෙන මුළු ATP ගණන FADH2 අණුවක් ඔක්සිකරණය වීමෙන් 3ක් වෙනවා. එහෙනම් මුළු ස්වයංසසනයට ලක්වීමෙන් ග්ලූකෝස් අණුවක් සෑදෙන ATP ගණන හොයන්න මේ මුළු ගණන එකතු කරන්න ඕන. අපිට පැහැදිලි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදීම නිපද වෙනවා FADH2 වලින් ATP 3යි NADH අණු වලින් 25යි ATP එන ඔක්කොම 28ක් නිපද වෙනවා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP නිපදවන සංඛ්‍යාව 28යි. නමුත් ඊට පෙර උපස්තර පොස්පරයිලීකරණයෙන් නිපද වෙලා තිබුණා ATP 4. එහෙනම් ඔක්සිකාරක පොස්පරයිලීකරණයෙන් 28යි උපස්තර පොස්පරයිලීකරණයෙන් ATP 4යි. ඔක්කොම ATP 32ක් ලැබෙනවා. නමුත් සෑම සෛලයකම මේ විදිහට ATP 32ක් ලැබෙන්නේ නැහැ. මේක සත්‍ය වෙන්නේ අක්මා සෛල, හෘද සෛල වැනි වඩාත් ක්‍රියාකාරී වන සෛලවල. නමුත් අනෙකුත් සෛලවල අර ග්ලයිකොලිසියේදී නිපදවන NADH අණු ටික සයිටෝසෝලේ ඉඳලා මයිටොකොන්ඩ්‍රියමේ පූරකයට ඇතුළු වෙන්න ATP 2ක් වැය වෙනවා. ඒක නිසා ස්වයංසසනයේ අවසානයේදී ග්ලූකෝස් අණුවකින් එවැනි සෛලවල නිපද වෙන්නේ ATP 30ක් පමණයි. 32ක් ලෙස මේ කතා කරපු වගේ ගැලපෙන්නේ වඩාත් ක්‍රියාකාරී සෛලවල අක්මා සෛල හෘද පේශි සෛලවලට පමණයි කියන එක මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ස්වයංසසනයේදී මතකයිනේ මම මුලින්ම කිව්වා අර ස්වයංසසනය සහ නිර්වායසසනය අතර වෙනස්කම් කතා කරද්දී ස්වයංසසනයේ අවසානයේදී ATP අණු 32ක් ලැබෙනවා කියලා. එහෙනම්
PATP අණු 32ම සෑදෙන්නේ කොයි අවස්ථාවලද කියලා කතා කරලා අවසానයි. කියන්නේ ස්වයං ශ්වසනය කතා කරලා අවසానයි.